And now, live at 10. අයිබෝන් එක්වන අදත් දවසේ පුවත් සම්පින්ඩනය ලයිව් at 10 සමගින්. සූදානම් අදත් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයකට බැර කිරීමට ගෙන ආ මුදල් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා. අද පෙරවරුවේ අනුරාධපුර නගරයේදී පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට මුදල් බැර කිරීමට ගෙන අවස්ථාවේ එම මුදල් කොල්ලකෑමට උත්සාහ දරා තිබුණා. අනුරාධපුර නව බස් නැවතුම් පොළස්සල පිහිටි මෙම පෞද්ගලික බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් බැර කිරීම සඳහා එම කටයුත්ත බහරව සිටින ආයතනික නිලධාරීන් අද උදෑසන 6:30ට පමණ පැමිණ තිබුණා. ඒ අවස්ථාවේ බැංකුවේ ATM යන්ත්‍රය අසල සිටි සැකකරුවන් දෙදෙනෙකු මුදල් රැගෙන පැමිණි නිලධාරීන්ට එක් වරම මිරිස් කුඩු ගසා මුදල් පැහැර ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එහිදී සැකකරුවන් සහ මුදල් රැගෙන පැමිණි නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ආරක්ෂක නිලධාරියෙකු සතුව තිබූ ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් එම නිලධාරියා තුවාල ලබා තිබෙනවා. එම සිදුවීම CCTV කැමරාවල මෙලෙසින් සටහන්ව තිබුණා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ATM යන්ත්‍රයට මුදල් පිරවීම සඳහා රැගෙන ආ මුදල කොල්ලකරුවන් අතටපත් නොවී රැක ගැනීමට ඒ අවස්ථාවේ පැමිණි අනෙක් නිලධාරියා සහ ඔවුන් පැමිණි රථේ රියදුරා මහත් වෙහෙසක් දරා තිබුණා. සැකකරුවන් දෙදෙනා ඒ අවස්ථාවේදී තමන් පැමිණි යතුරු පැදීම්ම පලා ගොස් ඇති අතර සැකකරුවන් සොයා අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතට අමතරව COVID-19 වර්ධනය සඳහා දිවයිනට රැගෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණා. සෞඛ්‍යංශ පැවසුවේ අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින්ට මෙම එන්නත ලබා දෙන බවයි. මේ අතර අදත් ආසාදිතයින් 1895 දෙනෙක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,19,424ක් දක්වා ඉහළ ගියා. දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා කරමින් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1939 දෙනෙකු වාර්තා වුණා. ඉන් 1897 දෙනෙකුම වාර්තා වී තිබුණේ අලුත් අවුරුදු පොකුරට අදාළවයි. විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වීමෙන් සිටි පුද්ගලයන් අතුරින් සෙසු ආසාදිතයන් 42 දෙනා වාර්තා වුණා. ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 498ක්. ඉන් ආසාදිතයන් 122 දෙනෙකුම පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මේ අතර පිළියන්දල පොදු වෙළඳ සංකීර්ණයේ පළතුරු වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ අලුයම හදිසි ආසනීප වීම හේතුවෙන් පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ඔහු රෝහල්ගත කරන විටත් මිය ගොස් ඇති බවයි. මෘතදේහය ඊයේ රාත්‍රියේම PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ මියගිය පුද්ගලයාට COVID-19 ආසාදනය වී ඇති බවටයි. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මියගිය පුද්ගලයාගේ නිවසට අද පැමිණියා. එතුමාගේ බිරිඳ කියන විදිහට කිසිම අසනීපයක් කලින් තිබිලා නැහැ. තාම නිරෝගීව හිටපු කෙනෙක්. නොදැනුවත්ව රෝගය දවස් ගණනක් තියෙන්නේ නැති. මරණයෙන් පස්සේ තමයි අපි කොවිඩ් පොසිටිව් කියන එක දැනගත්තේ. මේ වගේ රෝගීන් තව දහස් ගණනක් අපේ සමාජයේ සැරිසරමින් ඉන්නවා ඇති. අනිවාර්යෙන් මිනිසුන්ගේ සංචාරණය සීමා කළ යුතුමයි මේ වෙලාවේ. නැත්තම් මේ වගේ මරණ ඉදිරියටත් ගොඩක් අහන්න සිද්ධ වෙයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000ක් මෙරටට රැගෙන ලැබුවේ පෙරේදා අලුයමයි. එලෙස ලැබුණු ස්පුට්නික් වී COVID-19 මර්ධන එන්නත පළමුවරට අද ලබාදීම ආරම්භ කරන්නේ ගොතටුව මාදින්නාගොඩ ප්‍රදේශය ආශ්‍රිතවයි. COVID-19 ආසාදිතයන් වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන ප්‍රදේශ තෝරාගෙන එම ප්‍රදේශවල ජීවත් වන වයස අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ට මෙම එන්නත ලබා දෙන බව සෞඛ්‍යංශ පෙන්වා දුන්නා.
අද එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දෙන අයට තව සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. කාන්තාවන්ට පළමු සති 28න් පසු කොවිඩ් ආසාදනය වුවහොත් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කසල්වීදියේ කාන්තා රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් නැලරෝල් මහතා පවසනවා. නාරහා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාහිතනය අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. ගර්භණී සමය පළවෙනි සති 28ේදී මේ රෝගය හැදෙන කාන්තාවන් 80%ක් විතර මේගොල්ලන්ට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. PCR පරීක්ෂණය කරොත් පමණයි හොයාගන්න පුළුවන් මේ මව්වරුන්ට මේ රෝගය තියෙනවා කියලා. අර සති 28ට අඩු මව්වරුන්ගේ දැනට තියෙන විද්‍යාත්මක සාක්ෂි අනුව කියන්න පුළුවන් ගබ්සාවන් වීමේ හැකියාවක් ඉතාමත්ම අඩුයි. ඊළඟට දරුවාට ඇතිවන සංකූලතාවයන් අඩුයි පළවෙනි සති 28 තුල. දෙවෙනි සති 28 ගත්තොත් එහෙම මේ සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. සති 28න් පසුව මේ කොරෝනා රෝගය මව්වරුන්ට වැළඳුනහොත් ඒ මව්වරු ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕන. සති 28න් පසුව ගත්තොත් එහෙම මේ මව්වරු බරපතල තත්යකට පත් වෙන්න පුළුවන්. ඊටකට තියෙනවා. සමහර අම්මලා එකපාරටම හුස්ම ගන්න අමාරු වෙලා දැඩි සත්කාර ඒකක වලට යොමු කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. එක අම්මා කෙනෙක්ගේ හොඳටම වෙනහළු අක්‍රිය වෙලා දැන්ට මව අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. එක්ම මැෂින් වලින් තමයි යාගේ ජීවිතය පවත්වාගෙන යන්නේ. කොවිඩ් ආසාදනය වූ ගර්භණී මාතාවන් සඳහාම වෙන් වෙච්ච ICU bed අපිට ඇත්තටම එකක්වත් දැනට නැහැ එහෙම. අවසාන තීරණය ඉතින් ගර්භණී කාන්තාවන් සඳහා අපි අවධාරණය කරනවා. මේ අම්මලට 3,19,000ට අපි දැන් දුන්නොත් අපිට ලබන අවුරුද්දටම කරදරයක් නැහැ. අපිට වැක්සින් 3,19,000ක් ඕන. මේක ඉතා සුළු ගාණක්. ඒ තීරණය කාර්ය සාධක බලකාය හරි ගත යුතු පුද්ගලයා ගන්න අපි සම්පූර්ණ සහයෝගය දක්වනවා. ත්‍රස්තවාදී හේතු නිසා මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත පහසුකම් ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට හිමි වූ කැබිනට් අනුමැතිය අනුව එම දීමනා කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා. ඒ අනුව මේ මාස සිට එම දීමනා ලබා දීමට නියමිතයි. සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි රණවිරුවන් වෙත සහන සැලසීම සඳහා වූ යෝජනා 7ක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කළ සංදේශ දෙකකට මේ වන විට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය විවාහක ත්‍රිවිධ හමුදා හා පොලිස් සමාජිකයන්ගේ වැන්දබුවන් වෙත මියගිය සමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට හිමි වැටුප හා දීමනාව නොවෙනස්ව ඔවුන්ගේ වැන්දබුවන් හට හිමිවනු ඇතේ. තවද ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය විවාහක අවිවාහක ත්‍රිවිධ හමුදා හා පොලිස් සමාජිකයන්ගේ දෙමාපියන් වෙත එම සමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට දෙමාපියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000 බැගින් මාසික දීමනාවක් ලබා දීමටද එමගින් පියවරගෙන තිබෙනවා. ත්‍රස්තක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සමාජිකයන් වෙතද මේ වන විට ජීවිතාන්තය දක්වා ගෙවන වැටුප්පා දීමනා ඔවුන් මියගිය විට ඔවුන්ගේ සමාජිකයන් වෙත හිමිවනු ඇතේ. ත්‍රස්තක්‍රියා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරීවල යෙදී සිටියදීත් ආබාධිත ත්‍රිවිධ හමුදා හා පොලිස් සමාජිකයන් වෙත සහ මේගේ සමාජිකයන්ගේ යැපෙන්නන් වෙත අදාළ සිදුවීම පිළිබඳ කමිටුවක් මගින් පරීක්ෂා කර වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට හිමි වැටුප ගෙවීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පැවති යුදමේ වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පශ්චාත් යුද ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරියේ නිරතව සිටියේදී ආබාධිත වූ හෝ මියගිය ත්‍රිවිධ හමුදා හා පොලිස් සමාජිකයන් වෙත අදාළ සිදුවීම පිළිබඳ කමිටුවක් මගින් පරීක්ෂා කර ඔවුන්ගේ යැපෙන්නන් සඳහා ජීවිතාන්තය දක්වා වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට වැටුප්පා දීමනා හිමිවනු ඇතේ. ත්‍රස්තක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සමාජිකයන් වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර මිය ගියහොත් ඔවුන් අවුරුදු 55ක් ජීවත්ව සිටින්නේයි සලකමින් අදාළ දීමනා හා වැටුප් යැපෙන්නන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අමතරව ත්‍රස්තක්‍රියා හේතුවෙන් ඇති වූ ආබාධ නිසා හටගන්නා මානසික ව්‍යාකූලතාවයන් නිසා සීදිවි නසාගත් සමාජිකයෙකුට වයස අවුරුදු 55 ඔහුට අයත් වැටුපා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත ලබා දීමටද යෝජිතයි. මහරගම නගර සභාවේ අද පැවති මාසික සභා රැස්වීම ගුටිබැට හුවමාරුවකින් අවසන් වුණා. මහරගම නගර සභාවේ අද පැවති මාසික මහා සභා රැස්වීම අතරතුරදී මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර සහ සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරයා අතර වචන හුවමාරුවක් ඇති වුණා. ඒ නගර සභා මන්ත්‍රී කාමරය තුළ සිදු සංවාදයක් මන්ත්‍රිණී සාවිත්‍රි ගුණසේකර විසින් සමාජ මාධ්‍යයට මුදහැරීමක් සම්බන්ධයෙන් වූ සිද්ධියක් මුල් කරගනිමින් පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වුණා.
සමගින් ලයිව් ඇට් 10 අදට අවසන්. ඔබට මීළඟට එක්විය හැකි රතුයිර දේශපාලන වැඩසටහන සමගින්. සුබ රාත්‍රියක්.